ආයුබෝවන් පුතේ දුවේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිබන්ධනයේ 60 වන පිටුවේ තියෙන මේ බදු ආදායම තීරණය කරන සාධක පිළිබඳවයි. එහෙනම් එන්න පුතේ අද දවසේ අපේ මාතෘකාව බදු ආදායම තීරණය කරන සාධක. මොකක්ද පුතේ අද දවසේ අපේ මාතෘකාව? බදු ආදායම තීරණය කරන සාධක. එහෙනම් අපි එනවා පුතේ මොකක්ද? මාතෘකාව ලියනවා බලනවා මොකක්ද? බදු ආදායම තීරණය කරන සාධක. හරිද? right. පුතේ අපි දැන් බදු මූලධර්ම ආදිය පිළිබඳව සාකච්ඡා කරමින් එදී නේද? right. එතකොට බදු ආදායම සම්බන්ධ කරුණු අපි සාකච්ඡා කරමින් ඉදී. බදු මූලධර්මනේ බදු පැනවීමේ අරමුණු අපි සාකච්ඡා කළා. පුතේ දැන් කතා කරන්නේ අපි මොකක්ද? බදු ආදායම තීරණය කරන සාධක. යම්කිසි කාල පරිච්ඡේදයක් තුල රටක ආදායම් බදු දෙපාර්තමේන්තුවට රැස් කරගන්න පුළුවන් බදු ප්‍රමාණය කොච්චරක්ද කියලා තීරණය කරන සාධක. බදු ආදායම් තීරණය කරන සාධක. යම්කිසි රටක යම් කාලච්ඡේදයක් ඇතුලේ බදු අධිකාරීන්ට රැස් කරගත හැකි ආදායම කොච්චරක්ද කියලා තීරණය කරන සාධක වලට කියනවා පුතේ බදු ආදායම තීරණය කරන සාධක. මොනවද පුතේ? සාධක තුනක් තියෙනවා. පළවෙනි එක පුතේ බදු පදනම. බදු පදනම. දෙවෙනි එක පුතේ බදු අනුපාතය. බදු අනුපාතය. පළවෙනි එක බදු පදනම, දෙවෙනි එක බදු අනුපාතය. තුන්වෙනි එක පුතේ බදු අනුකූලතාව. බදු අනුකූලතාව. එහෙනම් අපි කියන මොකද්ද පුතේ? රටක බදු ආදායම ආණ්ඩුවට එකතු කරගන්න පුළුවන් බදු ප්‍රමාණය සාධක තුනක් මත තීරණය වෙනවා. මොනවද පුතේ මේ සාධක තුන? බදු පදනම, බදු අනුපාතය, බදු අනුකූලතාව. අපි අද සාකච්ඡා කරන්නේ ඔන්න ඔය කොටස. කියමු පුතේ නෝට් එක. නෝට් එක කියමු. කිසියම් කාල පරිච්ඡේදයක් තුල රටක ආණ්ඩුවට බදු වගින් රැස් කරගත හැකි ආදායම කොතරම්ද යන්න සාධක තුනක් මත තීරණය වේ. මොකක්ද මේ සාධක තුන කියමු? බදු පදනම, බදු අනුපාතය, බදු අනුකූලතාව. දැන් අපි පුතේ මේවා එකින් එක අරන් බලමු. එහෙනම් ආයෙසරක් කියන මොකද්ද පුතේ? කිසියම් රටක බදු ආදායම තීරණය කරන සාධක තුනයි. පාඩම් කරගමු පුතේ මේ වෙලෙම. බදු පදනම, බදු අනුපාතය සහ බදු අනුකූලතාව. යා. පළවෙනි ගමු පුතේ බදු පදනම. tax base. tax base. මම අහනවා පුතාගෙන් බලන්න හොඳට. බදු පදනම යනු බදු පදනම කියන්නේ පුතේ බද්දට විෂය වන දේහි වටිනාකම. බද්දට විෂය වන දේ. නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. බදු අය කරන්න පදනම් කරගන්න දේ. බද්දට විෂය වන දේ, බදු අය කරන්න පදනම් කරගන්න දේ. මේ බලන්න. එහෙම කුවට තේරෙන්නේ නැහැ. අපි උදාහරණයක් කරන් බලමු. පුද්ගල ආදායම් බද්ද. පුද්ගල ආදායම් බද්ද අය කිරීමේ පදනම තමයි පුතේ පුද්ගලයාගේ ආදායම. පුද්ගලයාගේ ආදායම. පුද්ගල ආදායම. අපි කියමු මොකක්ද? පුද්ගලයාගේ ආදායම. පුද්ගලයාගේ ආදායම තමයි පදනම් කරන්නේ. එතකොට පුද්ගල ආදායම් බද්ද ගණනය කරද්දී පදනම් කරන්නේ මොකද්ද? අදාළ පුද්ගලයාගේ ආදායම. සාමාන්‍යයෙන් කියන ලංකාවේ
ලක්ෂ 30ට වඩා වැඩි නම් වාර්ෂික ආදායම ලක්ෂ 30ට වඩා වැඩි නම් ආදායම් බදු ගෙවන්න ඕන. මොන ආදායම් බදු? පුද්ගල ආදායම් බදු ගෙවන්න ඕන. එතකොට ආදායම් බදු ගෙවද්දී ආදායම් බදු අය කිරීමේ පදනම වෙන්නේ මොකද්ද පුතේ? පුද්ගලයාගේ ආදායම. එහෙනම් බදු පදනම කියන්නේ මේක. බද්දට විෂය වන දේහි වටිනාකම. බද්දට විෂය වන දේහි වටිනාකම. නැත්නම් කියන්න බදු අය කරද්දී පදනම් කරගන්නේ මොකද්ද කියන්නේ? පුද්ගල ආදායම් බද්ද අය කරද්දී පුතේ විෂය වෙන්නේ. විෂය වෙන්නේ. පදනම් කරගන්නේ මොකද්ද මගේ පුතේ? පුද්ගලයාගේ ආදායම. හරිද? රයිට්. කියමු පුතේ අපි බදු පදනම යනු බද්දට විෂය වන දෑ හෙවත් බදු අය කිරීමට යටත් වන දෑහි වටිනාකම. හයිලයිට් කරන්න පුතේ. පළවෙනි වාක්‍යය. බදු පදනම යනු බද්දට විෂය වන දෑ නැතහොත් බදු අය කිරීමට යටත් වන දෑහි වටිනාකම. බද්දට යටත් වන දෑහි වටිනාකම. අපිට ඔය උදාහරණ ටික බෙරුවම් පුතේ ලස්සනට මේක තේරෙනවා. වගුකුරු බදු වර්ගයේ බදු පදනම. පළවෙනි දේ මොකද පුතේ? පුද්ගල ආදායම් බදු. ඉස්සරහින් යන්න පුතේ. පදනම මොකක්ද? පුද්ගල ආදායම. පුද්ගල ආදායම් බද්ද. පදනම මොකක්ද? පුද්ගල ආදායම. දෙක. සමාගම් බදු. පුතා ඔය ගිණුම්කරණයේදී ඉගෙන ගන්නවානේ සමාගම් බදු නේද? සමාගම් වල ලාභ ගණනය කරන හැටි ගිණුම්කරණයේදී ඉගෙන ගන්නවා නේද? සමාගම් බදු අය කරද්දී පදනම කරගන්න පුතේ සමාගම් වල ලාභ. ඉස්සරහින් යන්න සමාගමික ලාභ. පදනම් කරගන්නේ මොකද්ද? සමාගමික ලාභ. සමාගමික ලාභ. සමාගමික ලාභ. ඊට පස්සේ ලාභාංශ බදු. දැන් අපි දන්නවා අර පුතාට උගන්වලා ඇති නේද? ව්‍යාපාරාධනේ සමාගම් වල බදු ditth බදු කරන එකට ලක් වෙනවා. සමාගම් ditth බදු කරන එකට ලක් වෙනවා. සමාගම කාර්යජ කෙනා. ඒ මොකද පුතේ? සමාගමේ ලාභය ගණනය කළා ලාභය මත බද්දක් ගන්න. එතෙන්දි පදනම් කරගන්නේ සමාගමේ ලාභය මුළු ලාභය. ඒක කොටස්කරුවන්ට බෙදලා කොටස්කරුවට ගෙවනවනේ. අන්න කොටස්කරුවට ලැබෙන ලාභාංශ කොටසට නැවත බදු ගන්න. නැවත බදු ගන්න. අන්න අපි කියනවා අර සමාගම් පාඩමේදී ව්‍යාපාර දිනපතාට උගන්වලා ඇති සමාගම් ditth බදු කරන එකට ලක් වෙනවා. සමාගම කායෝජනය කරන ආකාරය. මොකක්ද පුතේ ditth බදු කරන එක වෙන්නේ? සමාගමේ සමස්ත ලාභය ගණනය කරලා බදු අය කරනවා. එතන පදනම සමාගමේ ලාභය. ඊට පස්සේ කොටස බෙදනවනේ. කොටස්කරුවට ලාභාංශ කොටස දෙන්න පුතේ. ඒ ලාභාංශ කොටස මත නැවත බදු ගන්න. එතෙන්දි පදනම ලාභාංශය. ලාභාංශ බදු ඉස්සරහින් යන ලාභාංශය. පදනම වෙන්නේ ලාභාංශය. ධන බදු ධනය. ධන බදු පදනම ධනය. තීරු බදු. තීරු බදු වල පදනම පුතේ ආනයන අපනයන වටිනාකම්. තීරු බදු වල පදනම පුතේ ආනයන අපනයන වටිනාකම්. ආනයන හෝ අපනයන වටිනාකම්. එකතු කලාගේ මත බදු. ලියන්න ඉස්සරහින් නිෂ්පාදිතයට එකතු කරන ලද වටිනාකම්. එකතු කලාගේ මත බදු ඉස්සරහින් යන්නේ නිෂ්පාදිතයට එකතු කරන ලද වටිනාකම්. ඊළඟ වරිපනම් බදු පදනම පුතේ දේපල වටිනාකම. වරිපනම් බදු පදනම දේපලේ වටිනාකම.
වරිපනම් බදු පදනම දේපලේ වටිනාකම. හරිද? right. යමු ඊළඟට අපි අතර මහන්සි අර්ථ විලාස ටික ගන්නවා. මට සාමාන්‍යයෙන් පන්ති උගන්වනවට වඩා වෙනසක් දැනෙන අතරම පන්ති උගන්වන්න තිගානක් නැහැ. උදේ 7යි 30 රෑ 10 වෙනකන් විභාග කිට්ටුවේදී අපි ගන්නවා. කිසිම දෙහෙට්ටුවක් නැහැ. මේ ඔන්ලයින් ඉගෙනීම කියන්නේ මානසික ආතතියක් ඇතනම් ගුරුවරයෙක් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන එක ඉක්මනටම අවසන් වෙලා පන්ති පටන් ගන්න ලැබෙයි කියලා. හරි දෙහෙට්ටුවක් දෙන්නේ. අපි ගුරුවරු විදියට දරුවොත් එක්ක ගනුදෙනු කරමින් බොහොම ලෙන්ගතුකමින් ගන්න මිනිස්සු. නේද? ඒ වෙනකොට හරි ආතතියක් අපිට දැනෙනවා. අපිත් මේක ඉවර වෙයි කියලා ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. හරිද? right. දෙක බදු අනුපාතය. එහෙනම් බදු පදනම දැන් දන්නවා. බදු අය කිරීමට විෂය වන දේ, පදනම් වන දේ. බදු අනුපාතය ගැන අපි කතා කරන්නේ. දෙවෙනි එක අපි ගන්නවා පුතේ මොකද්ද? බදු ආදායම තීරණය කරන දෙවෙනි සාධකය බදු අනුපාතය. බදු අනුපාතය. බදු අනුපාතය. බදු අනුපාතය. පුතේ බදු පදනමේ ගෙවන බදු මුදල් ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට දැක්වුවම ඒකට කියන බදු අනුපාතය. බදු පදනමේ මොකද පුතේ බදු පදනම වෙන්නේ? අපි ගත්තොත් ආදායම. ආදායමෙන් ගෙවන බදු ප්‍රමාණය අනුපාතයක් විදියට පෙන්වනවා. අනුපාතයක් විදියට පෙන්වුවොත් ඒකට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? බදු අනුපාතය. ප්‍රතිශතයක් විදියට පෙන්වනවා. බදු පදනමෙන් ආදායමෙන් ගෙවන බදු මුදල ප්‍රතිශතයක් විදියට පෙන්වනවා. ඕකට කියනවා බදු අනුපාතය. බලන්න කෙනෙක් බදු පදනමේ විවිධාංගයන්ට සාපේක්ෂව ගෙවිය යුතු බදු ප්‍රමාණය බදු අනුපාතය ලෙස හැඳින්වේ. බදු අනුපාතය ලෙස හැඳින්වේ. බදු අනුපාතය ලෙස හැඳින්වේ. බදු අනුපාතිකයේ විවිධ ස්වරූප දෙක. පුතේ මේ බදු අනුපාත ස්වරූප දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ සාමාන්‍ය බදු අනුපාතය. මොකද්ද? සාමාන්‍ය බදු අනුපාතය. දෙවෙනි එක පුතේ ආන්තික බදු අනුපාතය. ආන්තික බදු අනුපාතය. මොකද්ද ගොඩක් දෙක? සාමාන්‍ය බදු අනුපාතයයි ආන්තික බදු අනුපාතයයි. සාමාන්‍ය බදු අනුපාතයයි ආන්තික බදු අනුපාතයයි. මොකක්ද පුතේ දෙක? සාමාන්‍ය බදු අනුපාතයයි ආන්තික බදු අනුපාතයයි. මොකද්ද පුතේ මේ සාමාන්‍ය බදු අනුපාතය කියලා කියන්නේ? අපි බලමු දැන්. සාමාන්‍ය බදු අනුපාතය කියන්නේ මොකක්ද? සාමාන්‍ය බදු අනුපාතය කියන්නේ මොකක්ද? අපි බලමු. सामान्य बदु अनुपात समान है මොකක්ද කියන්නේ සාමාන්‍ය බදු අනුපාතය ඊළඟට දානවා අපිට බදු පදනමේ වටිනාකම. බදු පදනමේ වටිනාකම. ඇත්තටම පුතේ බදු පදනම කියන්නේ මොකක්ද? මිනිස්සෙක් ආදායම. අපි උදාහරණයක් ගත්තොත් ආදායම. අපි කතා කරන්නේ පදනම් ටිකනේ. එක එක බදු පදනම් දාන්න. ඊට උඩ දානවා පුතේ මුළු බදු මුදල්. මුළු බදු මුදල්. වැඩි කරනවා පුතේ 100ට 100. ඔන්න එන උත්තරේට කියනවා පුතේ සාමාන්‍ය බදු අනුපාතය. ඔය එන උත්තරේට කියනවා පුතේ නම මොකද කියන්නේ? සාමාන්‍ය බදු අනුපාතය. මේ බලන්න. බදු ආදායම ලක්ෂ්‍යය. පුද්ගලයාගේ ආදායම ලක්ෂ්‍යය. ආදායම ලක්ෂ්‍යය.
එයා බදු ගෙවන්න ඕන පුතේ ඒ ආදායමෙන් බදු මුදල ගෙවනවා රුපියල් 20000. බදු මුදල 20000. වැඩි කරන 100%න් අන්න පුතේ කියනවා සාමාන්‍ය බදු අනුපාතය 120යි. සාමාන්‍යයෙන් ආදායමෙන් 120ක් බදු ගෙවන කෙනෙක්. හරිද? right. කියනවා පුතේ බලන්න. සාමාන්‍ය බදු අනුපාතයේ average tax rate ATR. බදු වශයෙන් ගෙවනු ලබන මුළු මුදල් ප්‍රමාණයත් බදු පදනමේ වටිනාකමත් අතර ඇති අනුපාතයයි. මෙන්න මුළු බදු මුදල් ප්‍රමාණයත් බදු පදනමේ වටිනාකමත් අතර අනුපාතය. මෙන්න මේ අතර මොකද්ද පුතේ? අනුපාතය. හරිද? right. ලස්සන පුතේ කොටුව ඇතුලේ ලියන්න ලස්සන. සාමාන්‍ය බදු අනුපාතය. ලස්සන කොටුව ඇතුලේ ලියන්න. හරි. ඒ සාමාන්‍ය බදු අනුපාතය. සාමාන්‍ය බදු අනුපාතය. අපි ඊට පස්සේ යනවා පුතේ ආන්තික බදු අනුපාතයට. බලන්න. ආන්තික බදු අනුපාතය. අපිට ගොඩාක් වෙලාවට හම්බුණා නේද ආන්තික කතා. ආන්තික බදු අනුපාතය. ආන්තික ප්‍රතිලාභ, ආන්තික පිරිවැය නේද? ආන්තික ආදායම, ආන්තික වියදම, ආන්තික ඵලදාවලි. ආර්ථික දේ ගොඩක් වෙලාවට සාකච්ඡා වෙන්නේ ආන්තිකය ගැන. ආන්තික බදු අනුපාතය කියලා සංකල්පකුත් එනවා. මේක වෙන්නේ මේක. මෙන්න ව්‍යාපාරිකයාට දැනගන්න ඕන මෙන්න මේදී. දැන් ආදායම කීයද? ලක්ෂයයි. දැන් බදු කොච්චර ගෙවනවද? 20000. දැන් සාමාන්‍යයෙන් ආදායමෙන් 20ක් 120ක් බදු ගෙවනවා. සාමාන්‍ය බදු අනුපාතය. මෙයාට දැනගන්න ඕන පුතේ මෙන්න මේ ආදායම රුපියල් 100කින් වැඩි වුණා. මොකක්ද දැනගන්න ඕන? ආදායම රුපියල් 100කින් වැඩි වුණොත් වෙනස් වුණොත් ඒ වෙනස් වන ආදායමෙන් කොච්චර බදු වශයෙන් ගෙවන්න ඕනද කියලා දැනගන්න ඕන. දැන් ඇත්තටම මේව දැනගන්න ඕනේ. එයාට දැනගන්න ඕන මොකක්ද? හරි. මගේ දැන් ආදායම ලක්ෂයයි. මම ගෙවනු 20000ක්. දැන් මම සාමාන්‍යයෙන් 120ක් බදු ගෙවන කෙනෙක්. දැන් ආගේ බදු ආදායම 120යි. මේ බදු අනුපාත 120යි. එයාට දැනගන්න එයා අලුත් කටයුත්තක් කරලා ආදායම වැඩි කරගත්තොත් ඒ වැඩි වෙච්ච ආදායමෙන් කොච්චර බදු ගන්න ඕනද කියලා බලා ගන්න. අන්නේ වැඩි වෙච්ච ආදායමෙන් කොච්චර බදු ගෙවනවාද කියලා බලා ගන්න තියෙන සූත්‍රය තමයි ආන්තික බදු අනුපාතය. ආන්තික බදු අනුපාතයෙන් කියන්නේ මේක ඇතුලේ. බදු පදනමේ වෙනසක් හේතුවෙන් බදු මුදලේ හටගන්නා වෙනස ප්‍රතිශතයක් විදියට ඉදිරිපත් කළොත් ඒකට කියනවා ආන්තික බදු අනුපාතය. කොහොමද කියන්නේ? බදු පදනමේ වෙනසක් හේතුවෙන් මේක වෙනස් වුණොත් වැඩි වුණොත් 100කින් ඒ වැඩි වෙච්ච 100න් කොච්චර බදු ගන්න ඕනද කියලා අනුපාතයක් විදියට දැක්වුවොත් ඒකට කියනවා පුතේ නම ආන්තික බදු අනුපාතය. කොහොමද කියන්නේ? බදු පදනමේ වෙනස් වීමක් හේතුවෙන් බදු මුදලේ හටගන්නා වෙනස් වීම අනුපාතයක් ප්‍රතිශතයක් විදියට දැක්වුවොත් ඒකට කියනවා ආන්තික බදු අනුපාතය. හරිද? ඉරයට දානවා පුතේ බදු පදනමේ වටිනාකම් වෙනස. ඉරයට දානවා පුතේ බදු පදනමේ වටිනාකම් වෙනස. ඉර උඩ දානවා පුතේ මුළු
බදු මුදලේ වෙනස. වැඩි කරනවා 100%. මේක එන්නේ මොකද්ද පුතේ? වැඩි වෙන ආදායමෙන් කොච්චර බදු ගෙවන්න ඕනද කියන එක. ඒක වැදගත් නේද අතරම. දැන් හම්බ කරොත් වැඩිපුර රුපියල් 100ක් ඒකෙන් කොච්චර බදු ගෙවන්න ඕනද කියන එක පෙන්නන්නේ ආන්තික බදු අනුපාතය. ක්ලියර් වෙන්නේ? බදු පදනමේ වටිනාකම වෙනස් වීමත් සමග එයට අනුරූපී බදු මුදල් ප්‍රමාණය වෙනස් වීමත් අතර අනුපාතයයි. මේ පහත පරිදි ගණනය කරා. ලස්සන ලියලා පුරු කරා. ලස්සන ලියලා පුරු කරා. හරි. යම්. ඔරුගුදේ. ඔව්. මුළු බදු මුදලේ වෙනස. මුළු බදු මුදලේ වෙනස. මුළු බදු මුදලේ වෙනස. මේ දෙකේ වෙනස පුතේ අර ඩෙල්ටා දාන්න නේද? උතර වගේ. ඩෙල්ටා මේකයි ඩෙල්ටා මේක. මුළු බදු මුදලේ වෙනසයි මුළු බදු පදනමේ බදු පදනමේ වෙනසයි. හොඳයි. යටින් ලියන්න තේ වාක්‍යයක් බදු අනුපාතයයි යටින් ලියන්න. ආන්තික බදු අනුපාතය යටින් ලියන්න. දැන් ලියන්න. බදු බදු පදනම 100කින් වැඩි වුවහොත් බදු පදනම 100කින් වැඩි වුවහොත් බදු පදනම 100කින් වැඩි වුවහොත් එතකොට යටින් ලියන්න එම වැඩි වූ බදුවා එම වැඩි වූ ආදායමෙන් එම වැඩි වූ ආදායමෙන් ගෙවිය යුතු බදු ප්‍රමාණය අනුපාතයක් ලෙස දැක්වීම ගෙවිය යුතු බදු ප්‍රමාණය අනුපාතයක් ලෙස දැක්වීම මෙහිදී සිදුවේ. අනුපාතයක් ලෙස දැක්වීම මෙහිදී සිදුවේ. හොඳයි. යා. ඊට පස්සේ අපි තවත් කොටසක වෙනවා. පුතේ මෙන්න මේ ආන්තික බදු අනුපාතයේ හැසිරීම මත බදු බෙදනවා පුතේ කෑලි තුනකට. මේ බදු අනුපාතයයි බදු පදනමයි හැසිරීම මත පුතේ බෙදනවා බදු කොටස් තුනකට. මොකක්ද පුතේ පදනම? මොකක්ද එහෙම බෙදන්න පාවිච්චි කරන්නේ? බදු අනුපාතය බදු පදනම හැසිරීම මත පුතේ බෙදනවා පුතේ බදු කොටස් තුනකට. ඒ කොටස් තුන තමයි මෙන්න මේක පුතේ. පළවෙනි එක අනුක්‍රමික බදු. අනුක්‍රමික බදු. මොකක්ද පුතේ අනුක්‍රමික බද්දක් කියන්නේ? අපි සරලව කියනවා. අනුක්‍රමික බද්දක් කියන්නේ පුතේ
බදු පදනම වැඩි වෙද්දී. බදු පදනම වැඩි වෙද්දී. බදු අනුපාතයත් වැඩි වෙනවා. බදු අනුපාතයත් වැඩි වෙනවා. බදු අනුපාතයත් වැඩි වෙනවා. අපි ඒකට කියනවා අනුක්‍රමික බදු. නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද පුතේ? බදු පදනමයි බදු අනුපාතයයි කොහොමද? අනුලෝමීයව හැසිරෙනවා නම් ඒක මොකද පුතේ? අනුක්‍රමික බදු. එහෙනම් යම්කිසි බත් එක පුතේ බදු පදනම ඇත්ත වශයෙන්ම බදු පදනම කියලා අපි ගත්තොත් උදාහරණයක් ආදායම. ආදායම වැඩි වෙද්දී බදු අනුපාතයත් වැඩි වෙනවා නම් අපි කියනවා අනුක්‍රමික බත්. නැත්නම් අපිට කියන්න පුළුවන් අනුලෝම ප්‍රතිලෝම කතාව අනුව බදු පදනමයි බදු අනුපාතයයි බදු අනුපාතය. බදු මුදල නෙවෙයි පුතේ. හොඳට තේරුම් ගන්න. බදු පදනමයි බදු අනුපාතයයි. බදු මුදල නෙවෙයි. අනුලෝමීය හැසිරෙනවා නම් අනුක්‍රමික බදු. හරිද? right. දෙක පුතේ ප්‍රතික්‍රමික බදු. ප්‍රතික්‍රමික බදු. පුතේ ප්‍රතික්‍රමික බද්දක් කියන්නේ මේකයි. මොකක්ද? බදු පදනම වැඩි වෙද්දී. බදු පදනම වැඩි වෙද්දී. බදු අනුපාතේ අඩු වෙනවා. බදු අනුපාතය අඩු වෙනවා. බදු අනුපාතය අඩු වෙනවා. අපි කරන ප්‍රතික්‍රමික බදු. නැත්නම් දරුවෙක් කියයි බදු පදනමයි බදු අනුපාතයයි ප්‍රතිලෝමීයව හැසිරෙනවා. බදු පදනමයි බදු අනුපාතය. බදු අනුපාතය පුතේ බදු මුදල නෙවෙයි. ප්‍රතිලෝමීයව හැසිරෙනවා අපි කියනවා ප්‍රතික්‍රමික බද්ද. ඊට පස්සේ සමානුපාතික බදු. සමානුපාතික බදු. අනුක්‍රමික බදු ප්‍රතික්‍රමික බදු සමානුපාතික බදු. සමානුපාතික බද්දක් කියන්නේ මේකයි. බදු පදනම වෙනස් වුණාට අඩු වුණා වැඩි වුණා. බදු පදනම වෙනස් වුණාට බදු අනුපාතය පුතේ වෙනස් වෙන්නේ 110 නම් 110. අන්න ඒකට කියනවා පුතේ සමානුපාතික බදු. අනුක්‍රමික බදු ප්‍රතික්‍රමික බදු සහ සමානුපාතික බදු. right ලස්සට පුතේ 61 වෙනි පිටුවේ යටි මෙන්න මේක පොඩ්ඩක් සටහන් කරගන්න ඊතල වලින්. හරි. දැන් පුතේ එකින් එක අරගෙන අපි සාකච්ඡා කරමු. පළවෙනි කෙනෙකුට මොකක්ද? අනුක්‍රමික බදු. පළවෙනි කෙනෙකුට මොකක්ද? අනුක්‍රමික බදු. පුතා දැන් නිර්වචන පැහැදිලි. මොකක්ද? ආදායම වැඩි වෙනකොට නැත්නම් බදු පදනම වැඩි වෙනකොට බදු අනුපාතයත් වැඩි වෙනවා. බදු පදනම වැඩි වෙද්දී
බදු අනුපාතයත් වැඩි වෙනවා. වෙන භාෂාවකින් කිව්වොත් මේ දෙක අනුලෝම නම් අපි කියනවා මොකක්ද? අනුක්‍රමික බද්ධ. ලස්සනට කියනවා මොකක්ද කියවන්න? අනුක්‍රමික බද්ධක් යනුවෙන් අදහස් කරනුයේ බදු පදනම. හයිලයිට් කරන වචනේ බදු පදනම. බදු පදනම කියන්නේ මොකක්ද? ආදායම හෝ ධනය. වැඩි වෙත්ම ක්‍රමයෙන් වැඩි වන ප්‍රතිශතයකින්. නැවත හයිලයිට් කරමු. ක්‍රමයෙන් වැඩි වන ප්‍රතිශතයකින්. ක්‍රමයෙන් වැඩි වන ප්‍රතිශතයකින් බදු අය කරනු ලැබීමයි. ක්‍රමයෙන් වැඩි වන ප්‍රතිශතයකින් බදු අය කරනු ලැබීමයි. මේ බලන්න පුතේ. බදු පදනම වැඩි වෙද්දී බදු අනුපාතය වැඩි වෙනවා. මම පුතට රූපයක් ඇඳලා ප්‍රශ්නයක් අහනවා. සාධාරණත්වය මතක් කරගන්න. සාධාරණත්වය මතක් කරගන්න. අනුක්‍රමික බද්ධක් කියන්නේ මේකයි. ආදායම අනුව බදු ප්‍රතිශතය වෙනස් වෙනවා. මෙයාගෙන් අය කරනවා 10%. මෙයාගෙන් අය කරනවා 15%. මෙයාගෙන් අය කරනවා 20%. මං අහනවා ඔහොම රූපයක් ඇඳලා ලිව්වා මේකෙන් ඉටු වෙන්නේ මොන සාධාරණත්වයේද? මැසේජ් එකක් දාමු. මෙහෙම ආදායම වැඩි කෙනාගෙන් වැඩි බද්දකුත් ආදායම අඩු කෙනාගෙන් අඩු බද්දකුත් අය කරන මෙහෙම මේකෙන් ඉටු වෙන මොන සාධාරණත්වයේද? කතා කරන්නේ. වෙත්ම මොන සාධාරණත්වයේද පුතේ ඉටු වෙන්නේ? මොන සාධාරණත්වයේද? රූප දෙකකුත් ඇඳලා ඇති. බැන්නම් එන ගන්න ටොක්කක්. තිරස්ද සිරස්ද? සිරස් සාධාරණත්වය. සිරස් සාධාරණත්වය. සිරස්නේ. අන්න හයිලයිට් කරන්න පුතේ හොඳට. මොකද්ද? පොතේ තියෙනවා ඉතින් ඒක. අනුක්‍රමික බද්ධක් මගින් සිරස් සාධාරණත්වයේ ඉටුවේ. හයිලයිට් කරන්න සිරස්. අපි ඔකට වචනයක් කොහොමද? අසමාන අයට අසමානව සැලකීම. එන කියන පුතේ අනුක්‍රමික බද්ධක් මගින් සිරස් සාධාරණත්වය ඉටුවේ. පුතේ අපිට මේ අනුක්‍රමික බද්ධකට ලංකාවේ පුද්ගල ආදායම ගන්න පුළුවන්. අනුක්‍රමික බද්ධකට උදාහරණයක් විදියට පුතේ ලංකාවේ පුද්ගල ආදායම් බද්ධ ගන්න පුළුවන්. ලංකාවේ පුද්ගල ආදායම් බද්ධ අපිට උදාහරණයක් විදියට ගන්න පුළුවන් පුතේ. මේ බලන්නකෝ. ලංකාවේ පුද්ගල ආදායම් බද්ධ අපිට උදාහරණයක් විදියට ගන්න පුළුවන්. පුතා දන්නවද ලංකාවේ පුද්ගලයෙක්ගේ මිනිසෙක් උපයන පළවෙනි ලක්ෂ 30 බදු වලින් නිදහස්. 100%. පළවෙනි ලක්ෂ 30 ආදායමෙන් නිදහස්. බිඳුවයි. ඊළඟ ලක්ෂ 30 ඊළඟ ලක්ෂ 30ට පුතේ ගෙවන්න ඕන 106ක්. 106ක් බදු ගන්න. ඊළඟ ලක්ෂ 6. ඊළඟ ලක්ෂ 30ට ඊළඟ ලක්ෂ 30ට පුතේ ගෙවන්න ඕන 112. 112. ඊට පස්සේ පුතේ වැඩිවන සෑම මුදලකටම ඉතිරියට ගෙවන්න ඕන පුතේ ඉතිරි වෙන මුදලට ඉතිරියට ගෙවන්න ඕන 100ට ඉතිරි මුදලට ගෙවන්න ඕන කීයද පුතේ 118ක්. දැන් උදාහරණයක් අරන් දාගෙන පොඩ්ඩක් මේක ගැන දැනුවත් වෙන්න පුතේ නේද? ලක්ෂ 100ක් තියෙන මිනිස්සෙක් ඉන්නවා. ලක්ෂගේ ආදායම 100යි. ලක්ෂ 100ක් හම්බ කරන මිනිස්සෙක් ඉන්නවා. දැන් අපිට කරන යාගේ ආදායම ලක්ෂ 100යි බද්ධ ගන්නය කරා. අපි පුතේ කරන්නේ කොහොමද? පළවෙනි ලක්ෂ 30 නිදහස්. ආගයක් නේ.
30යි. ඊළඟ ලක්ෂ 30 ගන්න. ඊළඟ ලක්ෂ 30 ගන්න. ඒකට 100ට 6 ගානේ අගය ගන්න. දැන් 30යි 60යි. ඊළඟ ලක්ෂ 30 ගන්න. ඒකට 112 ගානේ ගණන් බලන්න. ඉතුරු කීයද? 30යි 60යි 90යි ඔක්කොම ආදායමකේ ලක්ෂ 100යිනේ. 10ක් ඉතුරු. ඒ 10ට පුතේ 18 ගානේ බලනවා. බලලා පුතේ ඉලක්ක වරන් කියනවා මුළු බදු මුදල ගන්න එක. එහෙනම් බලන්න පුතේ උන්ට ආදායම වැඩි වෙනෙහි බදු මුදල වැඩි. හිතනවලු මෙන්න ආදායම වැඩි වෙනෙහි ගෙවන්න ඕන බදු අනුපාතය වැඩි. අනුපාතය වැඩි. ටැක්ස් රේට් එක වැඩි. අන්න මේ දෙක අනුලෝමීව හැසිරෙනවා අපි කියන්නේ මොකද්ද පුතේ? අනුක්‍රමික බද්දක්. අපි කියන මොකක්ද පුතේ කියන්නේ? අනුක්‍රමික බද්දක්. හරිද? right. අපි පුතේ එන පුතේ ලංකාවේ අනුක්‍රමික බදු වලට උදාහරණය පුද්ගල ආදායම් බද්ද. ඇලේරක් ගාලා යන සමාගම් බද්දත් ඔය වගේ. මම පුතා ඉගෙන ගන්නවා නේ සමාගම් කිනුම් කරන එක. ඔව්. සමාගම් බද්දත් ඔය වගේ. සමාගම් බද්දත් ඔය වගේ. හරිද? right. දැන් පුතා යට තියෙන වගුව පුරවන්න. හරියට පුරවන්න ඕන හැබැයි ආවට ගියාවට නෙවෙයි. යට තියෙන වගුව පුරවන්න. යට තියෙන වගුව පුරවන්න. වගුව පුරවලා අපි යන් මේවට පුරවන වගුව
right. පුදයලු සාමාන්‍ය බදු අනුපාතයේ තීරුව පුරවගෙන යමු. බලන්න. බදු ආදායම නැත්නම් පදනම කීයද? කරමුදේ බදු පදනම කියලා ලියාගන්න. බදු පදනම ආදායම. බදු පදනම කීයද පුතේ? 10000. බදු මුදල කීයද? 1000යි. එහෙනම් පුතේ සාමාන්‍ය බදු අනුපාතය කීයද? වැඩි කරන්න 100%. 100 කීයද පුතේ? 10යි. 110යි. 110යි. ඊළඟ ආදායම 20000යි. බදු පදනම 20000යි. බදු මුදල කීයද? 3000යි. කීයද පුතේ? 115. ඊළඟ බදු මුදල 30000යි. බදු පදනම 30000යි. බදු මුදල 6000යි. 120යි. 40000යි 10000යි. බලන්න දෙකුත් නෑ 125යි නේද? 40000යි 10000යි. 125. ඔය අපි පෙරෙව්වේ පුතේ සාමාන්‍ය බදු අනුපාතය. nominal tax rate. දැන් අපි ගමු ආන්තික බදු අනුපාතය. පුතා දන්නවනේ කොහොමද? ආන්තික වලද නිතරම ගන්න වෙනස. මෙන්න මේ දෙක අතර වෙනස කීයද? 10000. මේ දෙක අතර වෙනස කීයද? 2000. එහෙනම් පුතේ ගන්න බදු මුදලේ වටිනාකම වෙනස 2000යි. බදු පදනමේ වෙනස 10000යි. වැඩි කරන්න 100%. 120යි. එහෙනම් පුතේ මෙතන කීයද? 120යි. ඒක මැදින් දාන්න පුතේ. මැදින් දාන්න. පුතාට කොහොමද බලන්නේ? ඔය ආන්තික සංකල්ප ඔක්කොම අපි තීරු දෙකක් මැදින් දැයි. ඊට පස්සේ මෙතන බලන්න. මෙතන වෙනස 10000යි. මෙතන වෙනස 3000යි. එහෙනම් පුතේ බලන්න. 10000යි උඩ වෙනස කීයද? 3000යි. 100ට කීයද පුතේ? 30යි. මැදින් දාන්න 130යි. ඊට පස්සේ මෙතන වෙනස කීයද පුතේ? 10000යි. මෙතන වෙනස 4000යි. කීයද? right. 10000යි 4000යි. ඔන්න පුතේ සම්පූර්ණ කරනවා. හරිද? right. සම්පූර්ණ කරනවා වගු. මේ සූත්‍ර දෙක පොඩ්ඩක් සයිඩ් එකෙන් ලියන්න පුතේ. දැන් අධ්‍යයනයක් කරන්න පුතේ ඕවායි හැසිරීම කොහොමද කියලා. ඕවායි හැසිරීම කොහොමද කියලා අධ්‍යයනය කරන්න. හරි. හැසිරීම කොහොමද කියලා අධ්‍යයනය කරන්න. යා. දැන් බලන්න පුතේ හොඳට අපි කතාව හරි නේද? අනුක්‍රමිකයි හැසිරීම. කොහොමද හැසිරීම? අනුක්‍රමිකයි. ආදායම වැඩි වෙද්දී හරි ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය බදු අනුපාතෙත් වැඩි වෙලා ආන්තික බදු අනුපාතෙත් වැඩි වෙනවා. එහෙනම් අපේ පළවෙනි වචනේ මොකක්ද ලියන්න තියෙන්නේ පුතේ? සාමාන්‍ය බදු අනුපාතයයි ආන්තික බදු අනුපාතයයි දෙකම වැඩි වෙනවා. සාමාන්‍ය බදු අනුපාතයයි ආන්තික බදු අනුපාතයයි දෙකම වැඩි වෙනවා. හැබැයි මට කියන්න මේ දෙකෙන් විශාල මොකක්ද? සාමාන්‍ය බදු අනුපාතයද වැඩි ආන්තික බදු අනුපාතයද?
ආන්තික බදු අනුපාතය වැඩි. පුතාගේ රතු පෑන් නම් එතන තීරුවේ ලස්සනට මෙහෙම දාන්න. වැඩි. එහෙනම් පුතේ අපි ලක්ෂණ දෙකක් ලියනවා. මොකද ලියන්නේ? සාමාන්‍ය බදු අනුපාතයයි ආන්තික බදු අනුපාතයයි දෙකම වැඩි වෙනවා. හැබැයි සාමාන්‍ය බදු අනුපාතයට වඩා ආන්තික බදු අනුපාතය වැඩි. එහෙනම් කොහොමද කියන්නේ පුතේ? කොහොමද කියන්නේ එහෙනම්? ආන්තික බදු අනුපාතය හා සාමාන්‍ය බදු අනුපාතය යන දෙකම වැඩි වෙනවා. නමුත් සාමාන්‍ය බදු අනුපාතයට වඩා ආන්තික බදු අනුපාතය වැඩිය. right. ලියන්නේ පළවෙනි හිස්ත අංකය ළඟ ලියන්න. සාමාන්‍ය බදු අනුපාතය හා සාමාන්‍ය බදු අනුපාතය හා සාමාන්‍ය බදු අනුපාතය හා සාමාන්‍ය බදු අනුපාතය හා ආන්තික බදු අනුපාතය සාමාන්‍ය බදු අනුපාතය හා ආන්තික බදු අනුපාතය ඉහළ යයි. සාමාන්‍ය බදු අනුපාතය හා ආන්තික බදු අනුපාතය ඉහළ යයි. පුතේ ඒක සංකේත වලින් මෙන්න මෙහෙම දාගන්න. මෙන්න මේක පොඩ්ඩක් ලියලා සංකේත වලින් දාගන්න. මේක කාක පාත් දාන්න. ඉහළ යයි. එතන පොඩ්ඩක් ලියන්න පුතේ. අංක දෙක ළඟ මේක පොඩ්ඩක් දාන්න චූටියට දාලා ලියමු වචන වලින්. ආන්දනික ආන්තික බදු අනුපාතිකය ආන්තික බදු අනුපාතිකය සාමාන්‍ය බදු අනුපාතිකයට වඩා විශාල වේ. ආන්තික බදු අනුපාතිකය සාමාන්‍ය බදු අනුපාතිකයට වඩා විශාල වේ. රතු පැන ගත්ත ගන්න. ඉන් අදහස් වන්නේ වැඩිවන ආදායමින් වැඩි ප්‍රතිශතයකින් බදු ගෙවිය යුතු බවයි. වැඩිවන ආදායමින් වැඩි ප්‍රතිශතයකින් බදු ගෙවිය යුතු බවයි. හරිද? වැඩි ප්‍රතිශතයකින් බදු ගෙවිය යුතු බවයි. හොඳයි. ඔන්න පුතේ ලස්සනට වගු කිරෙව්වා. දැන් තේරුණා. දෙකම වැඩි වෙනවා. හැබැයි සාමාන්‍ය බදු අනුපාතයට වඩා ආන්තික බදු අනුපාතය වැඩි. ඒ කියන්නේ මේකයි පුතේ. ආදායම වැඩි වෙන්නේ වැඩි ප්‍රමාණකින් ගෙවන්නේ. මතකද? පළවෙනි තියන 1000, දෙවෙනි තියට 6යි, තුන්වෙනි තියට 12යි, හතරවෙනි තියට 18 මේ වැඩි වෙන තියට ආදි වශයෙන් අපිව මතකද? අන්න ඒකද. ඒතර ආන්තික බදු අනුපාතය වැඩි සාමාන්‍යකට වඩා. එන්න ගෙවන්න ඕන බදු ප්‍රමාණය වැඩි. හරිද? right. අපි එනවා ප්‍රතික්‍රමික බදු. අපි එනවා මොකක් කතා කරන්නද පුතේ? ප්‍රතික්‍රමික බදු කතා කරන්නේ. මොකක්ද පුතේ ප්‍රතික්‍රමික බදු කියන්නේ? ආදායම වැඩි වෙනකොට බදු අනුපාතේ අඩු වෙන බදු. ආදායම වැඩි වෙනකොට බදු අනුපාතය වැඩි වෙන බදු. ආදායම වැඩි වෙනකොට එන මොකක්ද කියන්නේ? ආදායම වැඩි වෙනකොට පදනම බදු අනුපාතය අඩු. එවන් ආකාරයේ බදු. ඒ ආකාරයේ බදු. ඇත්තටම එහෙම බදු තියෙනවද? ආදායම වැඩි වෙනකොට බදු අනුපාතය අඩු වෙන ඒවා තියෙනවා. පුතේ මේ භාණ්ඩ හා සේවා මත බදු පැනෙව්වම
ඒකේ ප්‍රතිවිපාකය ප්‍රතික්‍රමිකයි. ඒකේ ප්‍රතිවිපාකය ප්‍රතික්‍රමිකයි. කොහොමද කියන්නේ තේන? භාණ්ඩ හා සේවා මත බදු පැනෙව්වම ඒකේ ප්‍රතිවිපාකය ප්‍රතික්‍රමිකයි. මම උදාහරණයක් ගන්නම්. ඔන්න සපත්තු දෙකක් තියෙනවා. හරිද? සපත්තු දෙකක් තියෙනවා. මේ සපත්තු දෙකේ මිල ගහලා තියෙනවා පුතේ රුපියල් 3000යි. මිල ගහලා තියෙන රුපියල් කීයද? 3000. ඔය 3000න් ඇත්ත වශයෙන්ම බදු තියනවා පුතේ කීයද? 1000. බදු තියනවා කීයද? 1000. බද්ද 1000. අපි ඔය භාණ්ඩ හා සේවා මත බදු වලට කියන වක්‍ර බදු 1000. එහෙනම් සපත්තු දෙක 3000යි බද්ද රුපියල් 1000යි සමස්තය කීයද? බද්ද රුපියල් 1000. දැන් මොන මිනිස්සයා සපත්තුව ගත්තා? බද්ද කීයද? 1000. මේ බලන්න උදාහරණ. මෙන්න මේ මිනිස්සයාගේ පුතේ ආදායම දවසක ආදායම දිනක ආදායම ගම රුපියල් 2000. දවසක් ආදායම එයාගේ 2000. එයාගේ ආදායම 2000. දැන් මෙයා සපත්තු දෙක අරන් යනවා. මට කියන්නේ බදු අනුපාතය. ආදායම 2000යි පුංචි කාට සපත්තු දෙක ගත්තා 3000යි. sorry අපි ආදායම ගමු 3000යි කියලා ගමු. අනුපාතයෙන් 3000යි. ආදායම 3000යි සපත්තු දෙක ගත්තා 2000යි. සපත්තු දෙක ගත්ත 3000 දීලා. ඒක ඇතුලේ බද්ද තිබුණා කීයද පුතේ? 1000යි. එහෙනම් ප්‍රසතයක් විදිහට මට කියන්න බෑ. එයාගේ ආදායම 3000යි. දවසේ හවස හම්බ කරලා හවස සපත්තුයක් අරන් ගියා පොඩි එකාට. ඒ සපත්තු ආස්සේ සැංගිලා ආණ්ඩුව ගත්ත බද්ද කීයද? 1000යි. බදු අනුපාතය කීයද පුතේ? 133ක්. එහෙනම් මේ දුප්පත් මිනිස්සයාගේ ආදායම බදු ආදායම මේ අනුපාතයක් විදිහට ගත්තොත් 33. මේ තව මිනිස්සෙක්. මෙයාගේ ආදායම 10000යි. දවසක ආදායම 10000. එයා ආදායම 10000යි පදනම 10000යි. එයා සපත්තු දෙකයි. එයා ගෙවන ප්‍රමාණය කීයද පුතේ? 1000යි. මට කියන්න එයාගේ බදු ප්‍රතිශතය කීයද? එයාගේ බදු ප්‍රතිශතය 110යි. 110යි. තව එක්කෙනෙක් ගන්නවා. එයාගේ ආදායම ලක්ෂයයි. එයාගේ ආදායම ලක්ෂයයි. ලොකු සල්ලිකාරයෙක්. දවසක ආදායම ලක්ෂයයි. මේ බලන්න. එයා සපත්තු දෙක ගන්න. එයා සපත්තු දෙක ගත්තත් පුතේ එයාගෙනුත් බද්ද යන්නේ වක්‍රව කී 1000යි. වැඩි කරන 100 කී 100ට 1යි පුතේ බද්ද. තේරෙනවද? අන්න බලන්නකො හරි නේද? ආදායම වැඩි වෙද්දි බදු අනුපාතය අඩු වෙනවා. ආදායම වැඩි වෙද්දි බදු අනුපාතය අඩු වෙනවා. මෙන්න මේ පොඩක් කටුවට දාගන්න ඉතින් සයිඩ් එකෙන්. සයිඩ් එකෙන් කටුවට දාගන්න. මතක් වෙන උදාහරණයක් සයිඩ් එකෙන් කටුවට දාගන්න.
හරි. යා. හොඳයි. බලන්න පුතේ කියන කතාව. ප්‍රතික්‍රමික බද්දක් යනුවෙන් අදහස් කරන්නේ highlight කරන්න බදු පදනම කියන වචනය වැඩි වෙත්ම ක්‍රමයෙන් අඩුවන ප්‍රතිශතයකින්. ක්‍රමයෙන් අඩුවන ප්‍රතිශතයකින් බදු අය කිරීමයි. එනම් පුතේ ආදායම වැඩි වෙද්දි බදු පදනම වැඩි වෙද්දි බදු අනුපාතය අඩු වෙනවා නන්නේ. ආදායම 3000 10000 ලක්ෂ වෙද්දි බදු අනුපාතය 33 10 එක වශයෙන් අඩු වෙනවා. ඇයි පුතේ මේ? ආදායම කීය වුණත් භාණ්ඩ මත බද්ද වෙනස් වෙන්නේ. ඉස්තර. හරිද? right. උදාහරණ කියනොත් මෙන්න ප්‍රතික්‍රමික බද්ද සාධාරණත්ව මූල ධර්මයට පටහැන්නේ. highlight කරන්න පුතේ අසාධාරණයි. බලන්න මේ දුප්පත් මිනිහා ආදායමෙන් 133ක් බදු. සල්ලිකාරයාගේ 101යි. දුප්පත් මිනිහාගේ දරුවට සපත්යක් ගනිද්දි ඒ දුප්පත් මිනිහාගේ දරුවා සපත්යක් ගනිද්දි ආණ්ඩුවට ගෙවන බදු ප්‍රතිශතය 133ක්. හැබැයි සල්ලිකාරයා ඉහළ ආදායම් ලබන කෙනා ගෙවන බදු ප්‍රතිශතය 101යි. එහෙනම් බලන්න. ඉහළ ආදායම් ලබනෙව් අඩු බදු ප්‍රතිශතයකුත් අඩු ආදායම් ලබනු වැඩි බදු ප්‍රතිශතයකුත් අය කරන මේ ප්‍රතික්‍රමික බදු සාධාරණත්ව මූල ධර්මයට පටහැයි. පැහැදිලිද? right. උදාහරණ දෙනොත් නිෂ්පාදන බදු වරහන් ඇතුළත දෙනවා. මත්පැන් දුම්කඩ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් පන දේශීය භාණ්ඩ බදු. හරිද? එතන පුතේ යටින් ලියන්න. එතන යටින් අමතර වාක්‍යයක් ලියන්න. ප්‍රතික්‍රමික බදු වලදී ප්‍රතික්‍රමික බදු වලදී අඩු ආදායම් ලබන්නන් වැඩි බදු ප්‍රතිශතයකුත් අඩු ආදායම් ලබන්නන් වැඩි බදු ප්‍රතිශතයකුත් ඉහළ ආදායම් ලබන්නන් අඩු බදු ප්‍රතිශතයකුත් ගෙවයි. ඉහළ ආදායම් ලබන්නන් අඩු බදු ප්‍රතිශතයකුත් ගෙවයි. සාධාරණත්ව මූල ධර්මය කඩවේ. සාධාරණත්ව මූල ධර්මය කඩවේ. සාධාරණත්ව මූල ධර්මය කඩවේ. සාධාරණත්ව මූල ධර්මය කඩවේ. එහෙනම් පුතේ ප්‍රතික්‍රමික බදු වලින් මොන මූල ධර්මයද කඩවෙන්නේ? සාධාරණත්ව මූල ධර්මය කඩවෙන්නේ. හැබැයි ප්‍රතික්‍රමික බද්දෙනුත් පුතේ සාධාරණත්ව මූල ධර්ම ඉෂ්ට කරන්න පුළුවන්. ප්‍රතික්‍රමික බද්දෙනුත් සාධාරණත්ව මූල ධර්ම ඉෂ්ට කරන්න පුළුවන්. ඒ මෙහිමයි. ඉහළ ආදායම් ලබන අය පමණක් භාවිතා කරන සුඛෝපභෝගී භාණ්ඩ මත බදු පනවනවා. අඩු ආදායම් ලබන අය පාවිච්චි කරන භාණ්ඩ බදු වලින් නිදහස් කරනවා. නැත්නම් බදු අනුපාතය අඩු. එහෙනම් කොහොමද? ප්‍රතික්‍රමික බද්ද සාධාරණත්ව මූල ධර්මයට පටහැයි. දැන් අපි ඒක වාගු ගහන්න මේ පෙන්නනවා. හැබැයි ප්‍රතික්‍රමික බද්ද තුලිනුත් අපිට සාධාරණත්ව ඉෂ්ට කරන්න පුළුවන්. කොහොමද? ඉහළ ආදායම් ලබන ධනපතිපාන්තිකව විතරක් පාවිච්චි කරන සුඛෝපභෝගී භාණ්ඩ මත බදු පනවනවා. වැඩි බද්දක් අය කරනවා. BMW, Benz, Hammer, නැව සවාරි, ගුවන් සවාරි, ලෙසර් වර්ල්ඩ් ඒ වගේ සුඛෝපභෝගී භාණ්ඩ මත බදු පනවනවා. දුප්පත් අහිංසක මිනිස්සු පාවිච්චි කරන හාල් සීනි පිටිපරිප්පු මත බදු අඩු කරනවා නැත්නම් බදු නිදහස් කරනවා. එතකොට ප්‍රතික්‍රමික බද්දක් තුලින් උනත් සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන්. ඒ කොහොමද? ඉහළ ආදායම් ලබනු පාවිච්චි කරන සුඛෝපභෝගී භාණ්ඩ බදු පැනවීමෙන්ද
දුප්පත් මිනිස්සු පාවිච්චි කරන භාණ්ඩ මත බදු නිදහස් කිරීමෙන්ද සාධාරණත්වය ඉටු කර හැකියි. එතන යන්නේ ප්‍රතික්‍රමික බද්දක් තුලින්ද සාධාරණත්ව මූලධර්මය ඉටු කරගත හැකි වේ. ප්‍රතික්‍රමික බද්දක් තුලින්ද සාධාරණත්ව මූලධර්මය ඉටු කරගත හැකි වේ. ප්‍රතික්‍රමික බද්දක් තුලින්ද සාධාරණත්ව මූලධර්මය ඉටු කරගත හැකි වේ. සුඛෝපභෝගී භාණ්ඩ මත බදු පැනවීමෙන්ද සුඛෝපභෝගී භාණ්ඩ මත බදු පැනවීමෙන්ද සුඛෝපභෝගී භාණ්ඩ මත බදු පැනවීමෙන්ද අත්‍යවශ්‍ය භාණ්ඩ බදු නිදහස් කිරීමෙන්ද අත්‍යවශ්‍ය භාණ්ඩ බදු නිදහස් කිරීමෙන්ද එය සිදු කළ හැකිය. බදු නිදහස් කිරීමෙන්ද එය සිදු කළ හැකිය. හරි හොඳයි. දැන් පුතේ වගුව පුරවන්න. වගුව පුරවන්න. දැන් පුතාට පුළුවන්. වගුව පුරවන්න. වගුව පුරවන්න.
බලන්න 10000යි 2000යි 120යි 20000යි 3600යි 118යි 30000යි 4800යි 116යි 40000යි 5200යි 113යි අඩු වෙලා නේ වෙනස ගන්න මෙතන වෙනස 1600යි 1600 බෙදීම 10000 116යි මෙතන වෙනස 1200යි 112යි මෙතන වෙනස 400යි 104යි දැන් මොකක්ද මගේ පුතේ කියන්න තියෙන්නේ මොකක්ද පුතේ කියන්න තියෙන්නේ අන්න බදු පදනම නැත්තම් ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය බදු අනුපාතයේ ආන්තික බදු අනුපාතයේ දෙකම වැඩි දෙකම අඩු වෙනවා sorry දෙකම අඩු වෙනවා බදු පදනම ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය බදු අනුපාතයයි ආන්තික බදු අනුපාතයයි දෙකම වැඩි වෙනවා වැරදුනා නේද දෙකම අඩු වෙනවා මම බලන්න දරුවා අවධානයෙන් ඉන්නේ කියලා මෙන්න සාමාන්‍ය බදු අනුපාතය බලන්න 20 18 16 13 වශයෙන් අඩු වෙනවා 16 12 4 වශයෙන් අඩු වෙනවා එහෙනම් මේ දෙකම අඩු වෙයි බදු පදනම ආදායම වැඩි වෙන විට දෙකම අඩු වෙයි හැබැයි හැමතිස්සෙම වැඩි මොකද්ද පුතේ ඉස්සෙල්ලා කිව්වේ කියන්නේ පැත්තනේ මේ බලන්න පුතේ සාමාන්‍ය බදු අනුපාතය හැමතිස්සෙම වැඩි එහෙනම් මොකද්ද පුතේ අපි ලියන්නේ ස්තන් දෙක මත ස්තන් දෙක මත ලියන්නේ මොකද්ද බදු පදනම වැඩි වන විට සාමාන්‍ය බදු අනුපාතය හා ආන්තික බදු අනුපාතය දෙකම reduce අඩු වෙයි. නමුත් සෑම විටම සාමාන්‍ය බදු අනුපාතය ආන්තික බදු අනුපාතයට වඩා වැඩි. ලියපු දෙයටින් ලස්සන පුතා මේක දාගන්න. මේ ඉතලේ මෙන්න මේක දාගන්න. ඔබ පාදයක් දාන්න කහ පාදයක්. right length එක सामान्य आंतिक बदु अनुपातिक 15යි सामान्य आंतिक बदु अनुपातिक 15යි सामान्य आंतिक बदु अनुपातिक 15යි දෙවෙනි කියලා आंतिक बदु अनुपातिकයට වඩා आंतिक बदु अनुपातिकයට වඩා දෙවෙනි එක आंतिक बदु अनुपातिकයට වඩා सामान्य बदु अनुपातिකය විශාල වේ. आंतिक बदु अनुपातिකයට වඩා सामान्य बदु अनुपातिකය විශාල වේ. विशाल वे राइट या හොඳයි ඔතන ස්පොට් ගන්න අන්තිම එක මොකද අන්තිම එක තියෙන්නේ සමානුපාතික බදු සමානුපාතික බදු මොකද ගොපති සමානුපාතික බදු ඒ කියන්නේ මේක අපිට සමාන අනුපාතය වචනේ අර්ථයම තේරෙනවා පුද්ගලයාගේ ආදායම නැත්තම් බදු පදනම වෙනස් වුණාට බදු අනුපාතය වෙනස් වෙන්නේ බදු පදනම නැත්තම් බදු පදනම නැත්තම් ආදායම වෙනස් වුණාට බදු අනුපාතය වෙනස් වෙන්නේ නැහැ මේ බලන්න ඒක අපි ගත්තා VAT බද්ද value added tax නේද VAT ගත්තෝ පුතේ ඒක ආදායමත් එක්ක වෙනස් වෙන්නේ තීරු බද්ද ගත්තොත් ආදායමත් එක්ක වෙනස් වෙන්නේ කියනවා ලස්සනට පුතේ මොකක්ද සමානුපාතික බද්ද සමානුපාතික බද්දක් වෙනුවෙන් අදහස් කරන්නේ බදු පදනම ඉහළයත්ම බදු අනුපාතිකයේ ස්ථාවර පවතින තත්ත්වය highlight කරන්න බදු පදනම ඉහළයද්දී බදු අනුපාතිකයේ ස්ථාවරව පවතින තත්ත්වයයි
බදු පදනම ඉහළ යද්දී බදු අනුපාතිකයේ ස්ථාවරව පවතින තත්ත්වයයි. ස්ථාවරව පවතින තත්ත්වයයි. එනම් බදු පදනම කොපමණ වෙනස් වූ දාය කරන බදු අනුපාතයක නොවැනස්ව පවතින තත්ත්වයකි. එකතු කලාගේ මත බද්ද වරාය ගුවන්තුරු බලගත් බද්ද තව ලියන්නේ තීරු බදු. ආනයන අපනයන මත ගහන තීරු බදු. තව ලියන්නේ තීරු බදු. right? වගෝ පුරවල් විනාඩියක් දෙන්න වගෝ පුරවල්. වගෝ පුරවල්. විනාඩියක් දෙන්න වගෝ පුරවල්. right. මේ වීඩියෝ එක නරඹන දරුවා පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඕනේ. හරිද? පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට මේක තේරුණාද නැද්ද? නේද? එහෙම බලන්න දාගෙන යන්න. පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක බලන දරුවෙක් නම් ඔබට මේ පාඩම තේරුණාද නැද්ද? පන්තියේ ඉන්න දරුවෙක් නම් Zoom පන්තියේ ඉන්න දරුවෙක් නම් WhatsApp පණිවිඩයක් දාන්න. තේරුණාද නැද්ද? පොඩි ෆීඩ්බැක් එකක් ඕන. ඒතර අපිට මේක කරගෙන යන්න ලේසි. නිතරම ඔබ නොතේරුණු තැන ගැන අපි දැනුවත් කරන්න ඕනේ. පැහැදිලිද? ඒතර ඒවා හදාගන්න පුළුවන්. නේද? අඩුපාඩු හදාගෙන යන්න ඕනේ. ඒක තමයි සාර්ථකත්වය කියන්නේ. නැතුව දැඩි වෙන්නේ ඔන්න මම උගන්නන දේ උඹට කැමති නැහැ කියලා ගනින් එහෙම නෙවෙයි. අපි අඩුපාඩුවක් තියෙනවා හදාගෙන යන්න ඕනේ. පැහැදිලිද? right. next one. හොඳයි. යන්න කියලාපි 10%යි 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 10%යි. මෙතෙන් දාන්න පෙරත් බෑනේ සමාන. ආන්තික බදු අනුපාතයේ සාමාන්‍ය බදු අනුපාතයට සමාන. ලැබුණ යටින් අංක 1 2 ලියන්න පුතේ. 1 सामान्य बधु अनुपातය හා ආන්තික බදු අනුපාතය සමාන වේ. සාමාන්‍ය බදු අනුපාතය හා ආන්තික බදු අනුපාතය සමාන වේ. සාමාන්‍ය බදු අනුපාතය හා ආන්තික බදු අනුපාතය සමාන වේ. දෙක ලියන්න. सामान्य හා ආන්තික බදු අනුපාත වෙනස් නොවේ. सामान्य හා ආන්තික බදු අනුපාත වෙනස් නොවේ. right. වෙනස් නොවේ. ඔන්න පුතේ යට ලස්සන වගු ලස්සන සමරියක් තියෙනවා. දැන් අපි පුතේ මේ කැටයන් දානවා. එයි මේ හෙටයන් දාන්නේ. මේ දුරස්ත අධ්‍යාපන ක්‍රමයක් තියෙන නේද? Zoom නැත්නම් ඔන්ලයින් කියන්නේ මේක දුරස්තයි. ඔබ නෑ ඔබට ප්‍රශ්නයක් ඇති වුණාට දන්නේ නෑ මම ඔබ තේරුණාද කියලා යමක් මූණේ ඉරියව් වලින් බලා ගන්න විදියක් නෑ. අත උස්සලා තේරුන්නේ නෑ කියන විදියක් නෑ. මෙන්න පුතේ සාරාංශයක් තියෙනවා. අනුක්‍රමික බදු, සමානුපාතික බදු, ප්‍රතික්‍රමික බදු. උදාහරණයක් ලිව්වනම් පුතේ හරියට. ඔතන අඩුයි උදාහරණ. ඒතර ඕක බලාගත්තා නම් හොඳටම ඇති. උදාහරණ ලියන්න. බලන්න අනුක්‍රමික හැසිරීම නේද? කොහොම තියෙනවා. උදාහරණ ලියන්න පුතේ. අනුක්‍රමික බදු ළඟ ලියන්න. ඔය මේ පස්තාර කැටෙන් ලියන්නේ. පස්තාර කැටෙන් ලියන්නේ උදාහරණ. පුද්ගල ආදායම් බද්ද සමාගම් ලාභ බදු. සමාගම් ලාභ බදු පුද්ගල ආදායම් බදු.
දෙවෙනි ප්‍රස්ථාරයෙන් ලියන්න. සමානුපාතික බද්ද. වැට්. තීරු බදු. ප්‍රතික්‍රමික බදු වැටින් ලියන්න. නිෂ්පාදන බදු. නිෂ්පාදන බදු. right. නිෂ්පාදන බදු. හොඳයි.